හොඳයි. අපිට අද කතා කරන්න තියෙන්නේ සංඛ්‍යානීය ස්ටැට් වල මම හිතන්නේ හතරවෙනි පස්වෙනි ලෙක්චර් එක තමයි කතා කරන්න තියෙන්නේ. මේ දක්වා කරපු සෙෂන්ස් වලදී අපි කරලා තියෙන්නේ අර සංඛ්‍යානයේ භාවිතා වෙන මිනුම් නැත්නම් මෙෂර්මන්ට්ස් පිළිබඳ කතා කරපු එක තමයි කරේ. ඒකදී අපි කතා කරා central tendencies and dispersion කියලා වර්ග දෙකකට කේන්ද්‍රික ප්‍රවණතා සහ විසිරීම කියලා දෙකක් කතා කරා. ඒව ඔක්කොම කතා කරලා ඒ සම්බන්ධ පාස් පේපර්ස් ප්‍රශ්න ටිකකුත් අපි ඩිස්කස් කරපු එක තමයි කරේ අමුදත්ත සම්බන්ධව. හරි. ඒතර අපි මම ඔයාලට තව කිව්වා තියරි පාර්ට් දෙකක් කතා කරන්න තියෙනවා කියලා. එකක් තමයි රේඛීය පරිමාණ කියන එක නැත්නම් රේඛීය පරිණාමන එහෙම නැත්නම් linear transformation කියන කොටස. අනිත් එක තමයි combinations of two data sets කියන එක. ඒ දෙක තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඒකේ අද පළවෙනි කොටස තමයි අද කතා කරන්න හදන්නේ linear transformations එහෙම නැත්නම් රේඛීය පරිණාමන කියලා. මාතෘකාව දාගන්නකෝ. linear transformation එහෙම නැත්නම් රේඛීය පරිණාමන කියලා. හරි. දැන් හිතමු අපි ගාව මේ මාගයන් ටිකක් තියෙනවා කියලා මාතෘකාව දාන්නකෝ. linear transformation. අපි ගාව මොන හරි measurements ටිකක් තියෙනවා. හිතන්න අපි vernier caliper එකක් use කරලා ඉවර වෙලා මොන හරි ගත්ත measurements ටිකක් කියලා. හරි. millimeters වලින් ද කොයිද හරි මොන හරි මේ තියෙන්නේ. හරි. දැන් අපිට පුළුවන් මෙයාලගේ මේ mean එක වගේ හොයන්න ඕන නම් පුළුවන්. මේ ටික එකතු කරන් පස්සේ 10යි 20යි 30යි 30 බෙදීම 1යි 2යි 30 බෙදීම මේ කොහොම තියෙනවන්නේ data 7 30 බෙදීම 7ක් තමයි mean එකේ. හරි. ඒ වගේ අපි එක එක dataත් එක්ක වැඩ කරගෙන යන පිළිබඳ කතා කරලා තියෙනවා. මෙතන අපිට දැන් මෙහෙම හිතනවා කියන්නකෝ. දැන් මේ අපි මේ measurement එක අපි ගත්තේ vernier caliper එකේ. vernier caliper එකේ මොකක් හරි වැරද්දක් තිබ්බා. අර null error එකක් නැත්නම් මූලාංක දෝෂයක් තිබ්බා කියලා හිතන්න. ඒතකොට හරි අගයන් ටික එන්නේ මේ ටික නෙවෙයි මේ මේවට එකක් එකතු කරා නම් තමයි හරිය එන්නේ. මේ තමයි හරි අගයන් ටික. හරි. දැන් උතර අපි ඔය ගොඩක් statistical calculations ඔක්කොම කරලා ඉවරයි. පස්සේ කියනවා මේ vernier caliper එකේ අවුලක් තියෙනවා. ඒකින්ද මේව නෙවෙයි වෙනස් වෙන්න ඕන. හැම එකටම එකක් ඇඩ් වෙන්න ඕන කියලා කියන්නේ. මේ xi එකට එකක් ඇඩ් කරන් පස්සේ තමයි yi එන්නේ. මේ තමයි හරි ටික කියලා කියනවා. මේක වැරදි මේක තමයි corrected වෙන්න ඕන කියන්නේ. ඒකට තේරෙනවා මේ data set දෙක අතර තියෙන්නේ මේ values වලට වලින් මේක ගන්න පුළුවන්. නැත්නම් මේ තියෙන සම්බන්ධය නිකන් සාධාරණ වශයෙන් මෙන්න මේ වගේ එකක් තමයි තියෙන්නේ. y equals ax plus b වගේ එකක් තමයි තියෙන්නේ. මොකක් හරි xi එකකට linear නැත්නම් රේඛීය කියන්නේ එහෙමනේ. ax දැන b වගේ එකකට නේ රේඛීය කියලා කියන්නේ. අන්න එහෙම එක සෙට් එකක් තව සෙට් එකක් එක්ක. මෙන්න මේ වගේ සම්බන්ධයක් තියෙන වෙලාවකදී හරි. දැන් අපි මෙතෙන්දී y bar හොයන්න ඕන නම් ඒතර y bar වෙන්නේ sigma yi over එන්නේ. මේ ටික එකතු කරලා n ගෙන් බෙදලා එහෙම හදන්න පුළුවන්. හරි. නමුත් අපිට තියරි එකක් ගන්න පුළුවන්. මේ වගේ වෙලාවකදී y bar එන්නේ ax bar plus b කියලා. ඒ වගේම s y squared එන්නේ ay squared a squared sxy කියලා සම්බන්ධයක් ගන්න පුළුවන්. මේක තියරි එකක්. මේ අන්න ඒ වගේ වෙලාවකදී අපිට පාවිච්චි කරන්න පුළුවන්. හරි. මොකද එක සෙට් එකකුයි තව සෙට් එකකුයි තියෙනවා. ඒ දෙන්න අතර linear relationship එකක් තියෙනවා. රේඛීය සම්බන්ධයක් තියෙනකොට. ඒතර අපි මේ x වලට අදාළ x bar calculate කරලා තියෙනවා. අලුතෙන් මෙහෙම y bar calculate කරන්න නැතුව ඔයාලට පේන මෙතෙන්ට අනුව නම් එහෙනම් එන්නේ y bar වෙන්නේ x bar plus 1. මේ තියරි එකට අනුව. a වලාගේ එකයි b වලාගේත් එකයිනේ. එතකොට මෙන්න මේ 30 බෙදීම 7ට එකක් එකතු කරලා ඉවරලා අලුත් y bar ගන්න පුළුවන්. ඒ වගේ මම සරලව පැහැදිලි කරේ. ඔන්න ඕක තමයි
මෙතන මේ linear transformation එකක් කියලා කියන්නේ. අපි ගාව තියෙන එක data set එකක්. ඒ data set එක තමයි මේ xi කියලා කියන්නේ. ඒ data set එකයි තව data set එකක් තියෙනවා yi කියලා. ඒ දෙන්න අතර relation එකක් තියෙනවා. ඒ දෙන්නගේ mean එක mean දෙක අතර සම්බන්ධයක් තියෙනවා. x ගේ mean එක දන්නවනම් y ගේ mean එක හොයාගන්න පුළුවන්. හරි? ඒ වගේ variance දෙක අතර සම්බන්ධයක් ගන්න පුළුවන්. හරි. අපි මෙහෙම ලියමු. Consider two data sets xi and yi. Consider two data sets xi and yi. Can xy yi කියලා data set දෙකක් සලකන්න කියලා තියෙනවා. Consider two data sets x and yi. They are linearly related. They are linearly related by yi equals axi plus b. They are linearly related by yi equals axi plus b. අපි දැන් උදාහරණ ගන්නකොට තව හොඳට මේක පැහැදිලි වෙන මොකක්ද මේ කියන්නේ කියලා. xi yi කියලා දෙකක් තියෙනවලු. ඒ දෙන්න රේඛීයව සම්බන්ධ වෙලා තියෙනවලු මෙන්න මෙහෙම. හරි? ඒ වෙලාවකදී එතකොට අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම. එහෙම වෙලාවෙදී මේක තමයි මේ තියරම් එක නැත්නම් ප්‍රමේය කියන්නේ y bar කියන්නේ ax bar plus b කියලා කියනවා. දෙන්නකො මේ තියරම් දෙක. මේක තමයි තියරි එක. පළවෙනි තියරි එක, මේක දෙවෙනි තියරි එක. ඒ දෙක ලියා ගන්නකො. අපිට විභාගයේදී ගොඩක් වෙලාවට එනවා මේකේ ප්‍රූෆ් එක ලියන්න. සාධනය කරන්න එනවා. ඊට පස්සේ අපි මේක භාවිතා කරන විදිය බලමු. දැන් අපි දන්න ඕන x bar කියලා කියන්නේ සිග්මා xi බෙදීම n. හරි. එතකොට y bar කියලා කියන්නේ සිග්මා yi බෙදීම n. දැන් එතකොට මම මේ පළවෙනි සූත්‍රය ඉස්සෙල්ලා ඔප්පු කරන්න හදන්නේ. එතකොට y bar එනම් වෙන්නේ සිග්මා yi බෙදීම nටනේ. y කියන්නේ කාටද? y කියලා කියන්නේ axi plus b ට. ඊපස්සේ වෙන වෙනම සිග්මා දාන්න පුළුවන් නියතයක් තිබ්බොත් එළියට ගන්න පුළුවන්. n කියලා. හරි. ඒතර අපිට මේ n ගෙන් වෙන වෙනම බෙදන්න පුළුවන්. මෙතන ඔයාලා දන්න මේ නියතයන්නේ තියෙන්නේ. ඒතර නියත එළියට ගිහිල්ලා මෙහෙම තියරි එකක් තියෙනවා. එතකොට මෙතන මේ n ට මේ n කැපිලා යනවා. මේ ඉන්නේ x bar plus මේ n ට කැපුණාන් පස්සේ b කියලා. දැක්කද? මෙයාගේ මීන් එක දන්නවනම් x ගන්න වල මීන් එක දන්නවනම් මේ සම්බන්ධයෙන්ම තමයි y ගන්න වල මීන් එක එන්නේ. ප්‍රූෆ් එක ලියන්නකො. ඊට පස්සේ අපිට මේක අර මීන් එකට තියෙන එක මධ්‍යන්නයට තියෙන සූත්‍රය. මේක තමයි විචලතාවයේ වේරියන්ස් එකට තියෙන සූත්‍රය. මේ සූත්‍ර දෙක එකපාර පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ වෙලාවකදී. හරි. ඊළඟට අපි දෙවෙනි එක සාධනය කරන්න ඕන. මේක සාධනය කරලා ඉවරයි.
දෙවෙනි එක තියෙන විචලතාවයට සාධනය කරන්න. විචලතාවය අර්ථ දැක්වීම මම මෙහි ලියලා තියන්න. හරි. බලමු දෙවෙනි සූත්‍රය. වලට පෝස්ට් කරලා තියාගන්න පුළුවන් තියාගත්තේ නැත්නම් හරි. දැන් අපිට දෙවෙනි සූත්‍රය විචලතාවයේ සූත්‍රයනේ ගන්න ඕන. එතකොට SY බලලා ඉන්නකො අර්ථ දැක්වීමට අනුව මෙහෙමයි ඉන්නේ. සිග්මා yi minus y bar square divided by n කියලා කියන්නේ. මේ yi කියන එකට දාන්න පුළුවන්. මොකටද? අපිට මේ y එක x වලින් නේ ගන්න ඕන. axi ධන b කියලා දාන්න පුළුවන්. y bar වලට කලින් සූත්‍රයෙන් දාන්න පුළුවන් ax bar ධන b කියලා. හරි. එතකොට මුළු එකේ වර්ගයේ මෙතෙන්ට සිග්මා තියෙනවා. බෙදන්න ඕනේ n වලින්. තේරෙනවනේ? මේ b ට මේ b කැපිලා යනවා. a කියන එක පොදුයි. a කියන එක පොදුයි. ඒතර a වල වර්ගය xi ඍණ x භාගයේ වර්ගය බෙදීම n කියලා ඉන්නේ. ඒතර a වර්ගයේ නියතයකින් දෙලියට ගන්න පුළුවන්. ඒතර මේ ටිකට තමයි මේ තියෙන y වල විචලතාවය. ඒ වගේ මේ ටිකට තමයි s වල විචලතාවය x වල විචලතාවය කියලා කියන්නේ. හරි. ඒ විදිහට දෙවෙනි සූත්‍රය අපිට ගන්න පුළුවන්. බලන්නකෝ. ඒකත් ලියා ගන්නකෝ. හරි. ඒතර ඔය දෙක භාවිතා කරලා අපි ගණන් හදන එක තමයි මේකෙදි වෙන්නේ. මේ දෙක භාවිතා වෙලා ගණන් හදන එක තමයි වෙන්නේ. හරි. ඔයාලට පුළුවන් පෝස්ට් කරලා ලියා ගන්න. ඉස්සෙල්ලාම try කරලා බලන්න. ඊට පස්සේ පෝස්ට් කරලා ලියා ගන්න. දැන් ඔන්න අපි ගාව සූත්‍ර දෙකක් නැත්නම් ප්‍රමේයන් දෙකක් තියෙනවා. අර රේඛීය පරිමාණයක් තියෙන අවස්ථාවකදී. හරි. මෙන්න මේ සූත්‍රය පොඩ්ඩක් මෙන්න මෙහෙමත් මතක තියාගන්න. sy කියලා විතරක් තිබ්බොත් අපි වර්ගමූලය ගන්න ඕනේ. එතකොට මෙතෙන්ට මාපාංකය දාන්න ඕන. හරි. මාපාංකය දාන්න ඕන. හරි. අපි උදාහරණ කීපයක් කරලා බලමු. මම ඉස්සෙල්ලා බෝඩ් එකේ ඔයාලට ලිව්වා වගේම එක්සැම්පල් එකක් මම මෙතෙන්දී අරගත්තේ. එක්සැම්පල් 1 කියලා ගමුකෝ. හරි. එක්සැම්පල් 1 කියලා දාන්නකෝ. එක්සැම්පල් 1 කියලා දාන්නකෝ. ඩේටා සෙට් එකක් දීලා තියෙනවා. එක්සැම්පල් 1 කියලා දාන්නකෝ. ටයිටල් මොකුත් දාන්න ඕනේ නැහැ. මේ අගයන් ටික ලියා ගන්නකෝ. හරි. දැන් මේ තියෙන්නේ මේ මම අර කිව්වා වගේ මොන හරි මෙෂර්මන්ට් එකක් ගත්ත එකක් තියෙනවා. හරි. ඒ කියන්නේ දවස් 7ක මේ වෙච්ච ඇක්සිඩන්ට් ප්‍රමාණයක් හරි මොකක් හරි එහෙම තියෙනවා. නැත්නම් වර්නියර් කැලිපර් එකකින් වගේ ගත්ත මෙෂර්මන්ට් එකක් තියෙනවා. හරි. ඔයාලට එතකොට ඉස්සෙල්ලා මේ x values වල mean එකයි variance එකයි හොයන්න ඕන. ඒ දෙක හොයන්නකෝ. ඊට පස්සේ අපි ගානට එමු. mean එකේ ආත දැක්වීම තියෙන sigma xi over n.
ඒක පාවිච්චි කරලා ඉවර වෙලා මීන් එක හොයාගන්න පුළුවන්. මධ්‍යන්නේ හොයාගන්න පුළුවන්. ඒ දෙක ඉස්සෙල්ලා හොයාගන්නකො. මධ්‍යන්නයයි විචලතාවයයි. කට්ටියම එකතු කරලා බලන්න ඕන. එයා ගැන් ටිකේ මධ්‍යන්නේ විචලතාවය හොයන්නකො. එකතු කරන් පස්සේ මම හිතන්නේ 30ක් එන්නේ. එතකොට 30 බෙදීම 7ක් කියලා තමයි එන්නේ. විචලතාවෙත් හොයන්නකො වේරියන්ස් එක. වේරියන්ස් එක හොයන්න ගියන් පස්සේ අපිට කැමති ක්‍රමයකට යන්න පුළුවන් මේ මම පාවිච්චි කරලා තියෙන විකල්ප සූත්‍රය. මොකද මෙතන භාග ගණක් වෙනකොට අපි සාමාන්‍යයෙන් විකල්ප සූත්‍රය තමයි භාවිතා කරන්නේ. හරි? විකල්ප සූත්‍රයෙන් වැඩේ කරලා තියෙන්නේ. ඒතර එහෙනම් කට්ටියම වර්ග කරගන්න ඕන. අන්න මේක එකතුව 6යි 10යි 10යි 30 බෙදීම 7යි. වෙන වෙනම වර්ග කරන්න ඕන 1 2 9 මෙතන 16යි 36යි 64ක් එන්නේ. ටික එකතු කරලා බලන්න ඕන. 166 බෙදීම 7 රින භාග ගණක් වෙනකොට විකල්ප සූත්‍රයෙන් යන එක ලේසි. 300 බෙදීම 49ක් කියලා එන්නේ. 900 බෙදීම 49ක් කියලා එන්නේ. අන්න එතකොට එනවා විචලතාවය 262 බෙදීම 49යි කියලා. හරි. දැන් අපි හිතමු මේ වර්නියර් කැලිපර් එකකින් ගත මෙෂර්මන්ට් හරි මොකක් හරි හොමු කියලා. නැත්නම් අපිට පස්සේ අහුවෙනවා. නැත්නම් අපි දැන් අද කාලෙට ගැලපෙන උදාහරණයක් ගමුකෝ. කොයිඩ් කේස් එකක් කියලා හිතමුකෝ. ඈ? එතන මේ තියෙන්නේ කම්පහ දිස්ත්‍රික්කේ සති දවස් 7ට හරි මේ මොකක් හරි එක ගමක වාර්තා වෙච්ච රෝගීන් ගාන කියලා හිතන්නකෝ. හරි 7 දිනක් දවස් 7 ඒවා තියෙන්නේ කියලා. එයාලගේ මධ්‍යන්නේ විචලතාවය ඔය විදිහට තියෙනවා. නමුත් මේකේ අපිට ප්‍රශ්නය පස්සේදී තේරෙනවා අර මූලාංක දෝෂයක් තිබ්බ කියලා. ඒ කියන්නේ මේ හැම දවසටම දැන් මූලාංක දෝෂ දෙකක් වුණා නම් එතකොට හැම දවසටම දෙකක් එකතු වෙන්න ඕන. කොයිඩ් කතාව අපි අමතක කරමුකෝ හිතන්න උපකරණයකින් ගත්ත මෙෂර්මන්ට් එකක් කියලා. එතකොට හැම දවසටම දෙකක අඩුවෙන් දෙකක් දාලා තියෙනවා. හරි ගාන ගන්න නම් අපි හැම දවසටම හැමදාම මේ අගයන් වලට දෙකක් එකතු කරන්න ඕනේ. කියන්නේ පළවෙනි දවසේ එක්කෙනා නෙමෙයි. එතකොට ඒකට දෙකක් එකතු කරන් 3යි එන්න ඕනේ. දෙවෙනි දවසේ 4ක් එන්න ඕනේ. මේකේ 5ක් එන්න ඕනේ. අන්තිම දවසේ 10ක් තමයි හරි ගාන වෙන්න ඕනේ. ඉතින් එතකොට මෙන්න මේක තමයි රේඛීය පරිමාණය. දැන් මෙන්න මේක තමයි ලීනියර් ට්‍රාන්ස්ෆෝර්මේෂන් කියලා නැත්නම් රේඛීය පරිමාණය කියලා කියන්නේ. හරි? දැන් මොකක් හරි විස්තරේ දීලා තියෙනවා. මෙන්න මේක තමයි කියලා. එහෙනම් දැන් අපිට ඕන අලුත් ඒවා කියන්නේ නැත්නම් හරි අගයන්නේ y අගයන් කියන්නේ. ඒතර y අගයන් වල මධ්‍යන්නේ විචලතාවය කැල්කියුලේට් කරන්න. එතකොට ඔයාලට තේරෙනවා අපිට දැන් තියෙන්නේ yi කියන්නේ xi දන එහෙමනේ. ඒතර a වලාගය එහෙනම් අර කිව්ව විදිහට a වලාගය 1යි b වලාගය 2යි වෙච්ච අවස්ථාව. ඒතර y බා කෙලින්ම අපිට සූත්‍රයෙන් ගන්න පුළුවන්. අර සූත්‍රය අපි ඔප්පු කරපු එකේ ax bar plus b x bar වලට දාන්න පුළුවන්. ඒ අගය a වලාගය 1යි b වලාගය 2යි 30 බෙදීම 2 30 බෙදීම 7 දන්න 2යි කියලා එන්නේ. තේරෙනවද? ඒක අලුතෙන් කැල්කියුලේට් කරේ නෑ මොකුත් අපි. සම්පූර්ණයෙන්ම ඔක්කොටම අලුතෙන් කැල්කියුලේට් කරන්න අවශ්‍ය නැහැ. අර ගත්ත එක පාවිච්චි කරලා ඒකෙන් හදන්න පුළුවන්. හරි?
විචලතාවයටත් ඒ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. හරි? විචලතාවය එන්නේ sy වර්ග සමානයි a වර්ග sx වර්ග එහෙම නෙන්නේ. ඒ කියන්නේ y වල විචලතාවය වෙන්නේ x වල විචලතාවය a වර්ගයෙන් වැඩි කරාමනේ. අත් මේක a වලගේ එකින්ද විචලතාවය වෙනස් වෙලා නැහැ. ඒ විචලනයේ වීම වෙනසක් වෙලා නැහැ. මේ මොකද data set දෙකම තියෙන එකම පරිණාමයක එකම පරිමාණයක තියෙන්නේ. කියන්නේ වෙනසක තියෙන දෙකකින් ඉස්සරහට පස්සට ගිහිල්ලා විතරයිනේ. ඒතර විසිරීම පිළිබඳ වෙනුවක් නේ. විචලතාවය කියලා කියන්නේ විසිරීමේ වෙනසක් වෙන්නේ නැහැ. මොකද මධ්‍යන්නේ කියලා කියන්නේ මැද පිළිබඳ අදහසක්. ඒ හින්දා මධ්‍යන්නේ වෙනස් වෙනවා. මධ්‍යන්නේත් දෙකකින් ඉස්සරහට යන එක විතර වෙලා තියෙන්නේ. විචලතාවයේ වෙනසක් වෙන්නේ නැහැ. මොකද ඒ වලගේ එකින්ද විසිරීම වෙනස් වෙන්නේ නැහැ. හරි? හරි. අපි තව උදාහරණයකට යනවා. තව උදාහරණයකට යනවා. මේක තමයි දෙවෙනි උදාහරණේ. හරි? ඔය තියෙන දැන් ඔන්න අපි ගම්පහ දිස්ත්‍රික්කේ ඉන්නේ. ගම්පහ දිස්ත්‍රික්කයේ උෂ්ණත්වය 2020 අවුරුද්දේ උෂ්ණත්වය තමයි මේ තියෙන්නේ. උදාහරණයක් එහෙම හිතමුකෝ. 2020 උෂ්ණත්වය මධ්‍යන්න උෂ්ණත්වය කියන්නේ අවුරුද්දට දවස් 365ක් තියෙනවනේ. ඒ 365 උෂ්ණත්වය මැනලා ගම්පහ කියලා හිතන්නකෝ. ඒතර මේ උෂ්ණත්වය මැන්නම් පස්සේ ඒකේ මධ්‍යන්නය ඒ උෂ්ණත්වවල මධ්‍යන්නය කැල්කියුලේට් කරලා තිනවා කාලතුරු ගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් 30යි කියලා. එක දවසට සමහර දවසට 28 තියෙන්න පුළුවන්, සමහර දවසට 35 තියෙන්න පුළුවන්, 30 තියෙන්න පුළුවන්. එහෙම උෂ්ණත්වවල මධ්‍යන්නය අපිට දීලා තියෙනවා. ඒ වගේම උෂ්ණත්වවල අර විචලතාවයේ කියන්නේ ස්වර්ගයනේ මේ තියෙන S දීලා තියෙන්නේ. කියන්නේ සම්මත අපගමනය දීලා තියෙන 2යි කියලා. හැබැයි මේවා ඔක්කොම තියෙන්නේ මොනවයින්ද? සෙල්සියස් අංශක වලින් තමයි තියෙන්නේ. හරි? ඉතින් දැන් අපිට ඕන මේ මධ්‍යන්නයයි විචලතාවයයි ෆැරන්හයිට් වලින් සෙල්සියස් වලින් නෙමෙයි ෆැරන්හයිට් වලින් තියෙන්නේ. ඉස්සර නම් ෆිසික්ස් වලට මේ සූත්‍රය මම හිතනවා මතක තියාගෙන හරි කොහොම හරි පාවිච්චි කරා. දැන් මේ සූත්‍රය නැහැ සෙල්සියස් ෆැරන්හයිට් එක මට කිව්වෙම කොහොම හරි සෙල්සියස් ෆැරන්හයිට් අතර තියෙන්නේ මෙන්න මේ වගේ සම්බන්ධයක් තමයි තියෙන්නේ. සෙල්සියස් ගාන 9.5න් වැඩි කරලා 32ක් එකතු කරාම ෆැරන්හයිට් එක එන්නේ. හරි? සෙල්සියස් බිඳුව නම් ෆැරන්හයිට් 32යි එන්නේ. හරි? සෙල්සියස් 100 නම් ෆැරන්හයිට් 212 කියලා එහෙම එන්නේ. ඒතර මේක තමයි සම්බන්ධය. නැත්නම් මේ තමයි මේ තියෙන්නේ F කියන්නේ නිකන් y වගේ. xc කියලා කියන්නේ x වගේ. a වලාගේ 9 බෙදීම 5යි b වලාගේ 32යි. ඉතින් එතකොට අර සූත්‍රයට දාන්න පුළුවන් එහෙනම් f බා වෙන්නේ a c බා ධන b. බලන්නකෝ එහෙම දාලා ඉවරලා ෆැරන්හයිට් වලින් මොකක් හරි අර c කියන්නේ තමයි තියෙන දත්තේ අලුතෙන් පරිමාණයට හදලා වෙනස් කරලා ගන්න ඕන අලුත් ස්කේල් එකේ තියෙන දත්තය තමයි f කියලා කියන්නේ ෆැරන්හයිට් ගන්න. බලන්නකෝ සෙල්සියස් ෆැරන්හයිට්. එතකොට ඒ වලාගේ 9 බෙදීම 5යි කලින් මධ්‍යන්නේ 30යිනේ. එකට 32ක් එකතු කරනවා. ඒත් 86ක් කියලා එනවා ෆැරන්හයිට් වලින්. ඒ වගේ විචලතාවයත් වලට කැල්කියුලේට් කරන්න පුළුවන්. විචලතාවයත් කැල්කියුලේට් කරන්න පුළුවන්. තේරුණාද? අපි තව උදාහරණයක් බලමු. එතකොට මේක තව හොඳට පැහැදිලි වෙනවා. ගොඩක් ඔය විභාගවල ලකුණු තිබ්බන් පස්සේ විභාගවල ලකුණු නෝමලයිස් කරනවා කියලා එකක් කරනවා. එහෙම ඒකටත් මේ රේඛීය පරිණාමන භාවිතා වෙනවා. හරි? දැන් හිතන්නකෝ මෙහෙම. ඔන්න ළමෙක් දැන් අපි දැන් සමහරලාට මෙහෙමත් කරන වැඩක් තියෙනවා. එක ප්‍රශ්නයකට සමහරලාට එක ප්‍රශ්නයක වැරද්දක් තිබ්බ හරි අමාරුයි කියලා හරි හැමෝටම ලකුණු 5 එකතු කරන් යනවා. ඒක එච්චරම සාර්ථක නැහැ. නේද? ලකුණු 5 වගේ එකතු කරන් ගියන් පස්සේ වෙන්නේ අන්තිමට මේ බිඳුවක් ගත්ත ළමයටත් ලකුණු 5ක් එනවා. නැත්තම් 100 ගත්ත ළමයා 105 වෙන්න පුළුවන්. ඒ වගේ එහෙම වෙනවනේ. හරි? සාමාන්‍යයෙන් මේ කරන ක්‍රමයක් තියෙනවා. අපි හිතමුකෝ දැන් මෙහෙමයි අපිට වෙන්න ඕන කියලා. කැම්පස් වල නම් ගොඩක් මේ රේඛීය පරිමාණයක් දාලා ඉවරලා ලකුණු ප්‍රමතකරණය කරනවා. ඒ ලෙවලුත් එහෙම තමයි. හරි? දැන් නිකන් හිතන්නකෝ මෙහෙම example 3 කියලා දාන්නකෝ.
හරි දැන් ඔන්න අපිට මේකයි කේස් එක අපිට බලන්න දැන් ඔන්න කම්බයින් මැත්ස් කියලා හිතන්නකෝ ද කම්බයින් මැත්ස් වල මධ්‍යන්නේ දැන් 30යි පන්ති ළමයි විභාගෙ ලියලා ටර්ම් ටෙස්ට් එක කියලා හිතන්නකෝ ටර්ම් ටෙස්ට් එකේ ලකුණු 30ක් අරගෙන තියෙන්නේ ලකුණු 30ක් අරගෙන නෙමෙයි තියෙන්නේ ටර්ම් ටෙස්ට් එකේ ලකුණු අරගෙන ඔක්කොම කරා මධ්‍යන්නේ හදලා බැලුවම 30ක් එන්නේ. ඒතර සම්මත අපගමනය 5ක් තමයි එන්නේ. තේරුණාද? එහෙම එන්නේ. එතකොට අපිට දැන් වෙන්න ඕන මේකයි. ලියලා පෙන්නන්නම් පොඩ්ඩක්. දැන් ළමයිගේ මධ්‍යන්නේ තියෙන්නේ මේ 30 තමයි තියෙන්නේ. හරි. ඒතර සම්මත අපගමනය හරිය ලකුණු වල තියෙන්නේ 5යි කියලා. ඊට අපි දැන් පොඩ්ඩක් මේක මේ වෙනස් කරන්න හදන්නේ. මේක මෙහෙම තියන්න නැතුව වෙනස් කරන්න හදන්නේ. මේක 40ට ගෙනියන්න කල්පනාව. ඒ කියන්නේ මෙහෙම තියන්න නැතුව මේකට යන්න හදන්නේ වෙනස් කරලා හැමෝගෙම ලකුණු වෙනස් කරලා දෙන්න හදන්නේ මධ්‍යන්නේ 40ට එනකොට. ඒතර ඔයාලා පන්ති මධ්‍යන්නේ කීයද කියලා ඇහුවොතින් ඈ 30යි කිව්වන් පස්සේ සර්ටත් හරිනේ. ඔක්කොම ෆේල් වගේනේ. පාස් මාර්ක් එකකටවත් ගෙනල්ලා තියෙනවා නම් සතුටුයි. හරි. තව ඉන්න මෙයා අපේ යාළු ළමෙක් ඉන්නවා. හිතවත් ළමෙක් ඉන්නවා. මිනිහා ඔව් මිනිහාට කම්බයින් මැත්ස් වලට 73යි තියෙන්නේ. මම කල්පනා කරේ මිනිහට 75ක් වෙන විදිහට වැඩේ කරලා දෙන්න කියලා. කමක් නැහැනේ. එහෙම තමයි කරනකොට කරන්නේ නේද? මේ 73ක් ගත්ත මිනිස්සෙක් ඉන්නවා. මිනිහට 75ක් එන්නත් ඕන. 30 තියෙන මධ්‍යන්නේ 40ට යන්නත් ඕන. බලමුද කරන්න. මේක තමයි අපේ ගාව දීලා තියෙන ටික. හරි? ලකුණු වල මධ්‍යන්නේ 30යි සම්මත අපගමනය ප්‍රශ්නේ ලියා ගන්නකො. හරි. මේ තමයි අර රෝ මාක්ස් වල තියෙන විදිය. හරි. ලකුණු 30ක් ගත් ඔයාලට අවශ්‍ය විදිහට ප්‍රශ්න දාගන්න පුළුවන්. මධ්‍යන්නේ 30යි සම්මත අපගමනය 5යි තමයි තියෙන්නේ. ඒතර අපි මේ ලකුණු ටික සංශෝධනය කරන්න හදනවා. මේ තියෙන්නේ x ලකුණු ටික සංශෝධනය කරන්න හදන කොහොමද? මධ්‍යන්නේ 40ට ගිහිල්ලා අර 75ක් ගත්ත ළමයෙක් ඉන්නවා. අපි අඳුරන ළමයෙක් කිව්වනේ. එයාට ඒකක් එන්න විදිහට තමයි මේක වැඩේ කරන්න හදන්නේ. හැම තිස්සෙම එහෙමනේ මොකක් හරි වෙන ඒවත් එක්කනේ යන්නේ. ඒත් මගේ ප්‍රශ්නේ තමයි එහෙනම් කොහොමද මේක කරන්නේ? මේක කරනවා කියලා කියන්නේ මෙන්න මේ රේඛීය පරිණාමණයක් දාලානේ කරන්නේ. ඒ රේඛීය පරිණාමණය මොකද්ද? එහෙනම් අලුත් සම්මත අපගමනය මොකද්ද? ඔන්න ඔය දෙක තමයි අපි ගාව තියෙන ප්‍රශ්න දෙක. හරි? ඒතර ඔයාලට අපිට ඕන වෙලාවකදී මේ සූත්‍ර දෙක යූස් කරන්න පුළුවන්. කරනවද? ඒතර මේ සූත්‍රය එකපාරක් දාගන්න පුළුවන්. y bar කියන්නේ x bar b කියන එක දැම්මම y bar නේ 40ක් වෙන්න ඕනේ. මේ තමයි මේ x කියන්නේ. මේ තමයි y වලට අදාළ ටික. ඒ මෙතෙන්ට 30 ධර්ම v වල එක සමීකරණයක් ගන්න ඕන. පැහැදිලිද? මේ සූත්‍රයේ s තියෙන මේ සූත්‍රය හරියන්නේ නැහැ. මෙයා ගන්න පුළුවන්. එයි ඕනම yi එකක් ගත්තොත් ඒ xi ධන b වෙනවනේ. දැන් මෙතෙන්ට මේ සමන්නේ. සමන් කියන එක්කෙනා ගත්තත් උතර සමාන්ගේ ලකුණු සමන්ගේ කලින් තිබ්බේ කීයක්ද 73 තිබ්බ ලකුණු 75ක් වෙනවා. ඒතර ඔන්න ඔය දෙන්න විසඳලා අපිට ABCL හොයාගන්න පුළුවන්. බලන්නකෝ හදන්න. පල්පඩ වෙලා අරගෙන කරන්න. හරි. රේඛීය පරිණාමණය තමයි ඉස්සෙල්ලා දෙන්න ඕනේ. ඒ කියන්නේ A සහ B තමයි දෙන්න ඕනේ. එතක සමගාමී විසඳුව නම් ඒ වලාගේ හොයාගන්න පුළුවන්. දෙකරින් එක දැම්මම
මට ඕන අලුත් විචලතා අලුත් සම්මත අපගමනයක් ඕන. දෙක ඍණ 1. 35 35 බෙදීම 33ක් තමයි A වලට එන්නේ. B වලාගේත් ඒකට ඒක ආදේශ කරලා B වලාගේත් හොයාගන්න පුළුවන්. බලන්නකො කරන්න. ඊට පස්සේ ඔයාලට වෙනවා විචලතාවයත් හොයන්න. හරි. බලන්නකො සුළු කළා. මම හිතනවා හදපු ගානක් ඇති මම ඒක ෂෙයා කරන්නම්කෝ. ඒතර සමගාමී විසඳුවම් පස්සේ A වලට එන්නේ 35 බෙදීම 43යි කියලා. B වලට එන්නේ 670 බෙදීම 43යි කියලා. හරි. මේක තමයි එතකොට අවශ්‍ය රේඛීය පරිමාණය. එතකොට අලුත් විචලතාවය සම්මත අපගමනය වෙන්නේ 35 මෙතන A නේ. A by කියලානේ සූත්‍රය තියෙන්නේ. ඒකට අනුව sy මාපාංක ලකුණු දාන්න ඕන. දැන් මෙතනදී නම් ඒ වලාගේ ධනාවියක් හින්දා මාපාංකය අවශ්‍ය වෙන්නේ නැහැ. මාපාංකේ දැම්මත් නැතත් වෙනසක් වෙන්නේ නැහැ. නැත් ඒක හැමතිස්සෙම එහෙම නොවෙන්න පුළුවන් නේ. ඒ හින්දා මාපාංකේ දාන්න ඒ වලට. හරි. සුළු කරන් පස්සේ එනවා හරිය. 175 බෙදීම 43යි කියලා. හරිනේ. මේක දැන් මම තව ප්‍රශ්නයක් අහන උතන මෙන්න මෙහෙම. දැන් ওই විදිහට ලකුණු වෙනස් කරනවනේ. හරිද? ලියන්නකො මෙහෙම ප්‍රශ්නයක් විදිහට. ඉහත පරිමාණය යටතේ ඉහත පරිණාමණය යටතේ පරිණාමණය. ඉහත පරිණාමණය යටතේ වෙනස් නොවන ලකුණ කුමක්ද කියලා අහනවා. දැන් ඔය වගේ වැඩක් කරාම හැමතිස්සෙම ලකුණු වැඩි වෙනවා කියලා එකක් නැහැ. සමහරලාට වැඩි ලකුණු ගත්ත කට්ටියගේ ලකුණු අඩු වෙන්නත් පුළුවන්. අඩු ලකුණු ගත්ත කට්ටිය එහෙම සමහරලාට අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන් වෙනස් නොවෙන්නත් පුළුවන්. දැන් මෙතන අහන ප්‍රශ්නේ තමයි වෙනස් වෙන්නේ නැත්තේ ලකුණු කීයක් ගත්ත එක්කෙනාගේද කියලා අහන්නේ. ඊට පරිණාමණය යටතේ වෙනස් නොවන ලකුණ කුමක්ද කියලා කියන්නේ. වෙනස් වෙන්නේ නැති එක. අගේ වෙනස් වෙන්නේ නැති එක. ඒක ඇත්තට අමාරු නැහැ. ඒ කියන්නේ මේකනේ පරිණාමණය. එතකොට දැන් අපි හිතමු මොකක් හරි එකක් x අගයක් තියෙනවා. අපි හිතමු මේක m කියලා. ඒ m අගයට අදාළව මේක බලන්න එකපාරක් තේරුම් ගත්තා හරි අලුත් වෙනාගේනේ y අගය. ඒකත් එන්නේ m කියලා. x වලට m කියලා දැම්මම පස්සේ y වලටත් එන්න ඕනේ m කියලා. අගයන් දෙක සමාන නැත්නම් xi yi සමාන වෙන අවස්ථාවෙදී. අන්න ඒක සුළු කරාම වෙනවා m කියලා. m වලට 335 බෙදීම 4යි කියලා. ඒ කියන්නේ 83.7ක් ගත්ත ළමයාගේ ලකුණු වෙනස් වෙන්නේ නැහැ මේ ක්‍රමයට. තේරුණානේ? වෙනස් නොවන ලකුණු ගන්න කරන්න කියලා තිබ්බොත් ඒ විදිහට කැල්කියුලේට් කරා නම් හරි. ඇත්තට මම මේකේ මූලික උදාහරණ ටික කතා කරා. උදාහරණ 3ක් කතා කරා. ඒත් ඔයාලටම පුළුවන් ගණන් කීපයක් හදලා බලන්න පාස් පේපර්ස් වල මේවා දීලා තියෙනවා. හරි. ගණන් තුන තේරුණානේ? මේක තියෙන්නේ බොහොම පොඩි දෙයක් තියෙන්නේ. මම මේ ආයෙ මතක් කරනවා. මේකදී අපි මේකට කියන්නේ linear transformation රේඛීය පරිණාමන කියලා.
එක ආගයන් සෙට් එකකට data ටික calculate කරලා තියෙද්දි ඒකෙට චුට්ටක් වෙනස් වෙලා ආපු දැන් මේ x වලට එක එක එකතු වෙලා ආපු ටිකනේ y ටික. ඒත් x වල ගනුදෙනු ටික දන්නවනේ ඒකෙන් y වල ඒව ටික හොයාගන්න පුළුවන්. මේකේ තියරි එක කියලා තියෙන්නේ මෙච්චරයි. හරි. xi y අතර සම්බන්ධය නම් y බා සමාන වෙනවා ax බා plus bට sy වර්ගය සමාන වෙන්නේ a වර්ග sx වර්ගය කියලා. ඒක සාධනය කරන්න දැනගෙන තියෙන්න ඕන. විභාගයට සාමාන්‍යයෙන් ගොඩක් අවුරුදු වල මේ ප්‍රශ්න එනකොට මේක ව්‍යුහගත රචනා ප්‍රශ්නයකට එන්නේ දෙවෙනි කොටසට එන්නේ ඒකත් එක්ක සාධනය කරන්න වෙනවා. මුලින්ම හැදුවේ අර මූලාංක දෝෂයක් වගේ වෙන අවස්ථාවකට පෙන්වුවේ. එතකොට ගාණක් එකතු වෙන එක විතරයි වෙන්නේ. ඒ වලාගේ එක වෙලා b වල. හරි. ඊට පස්සේ අපි හැදුවා මේ සෙල්සියස් ෆැරන්හයිට් වගේ වෙනස් කරන එක. ඒ ලකුණු පරිමාණගත කරලා වෙනස් කරන වගේ ප්‍රශ්නයක් තමයි ඊළඟට කරේ. ඔයාලා පොඩි වෙලාවක් අරගෙන බලන්න හදන්න මේක තනින් හදන්න පුළුවන්. පටලව ගන්න නැතුව විතරයි ඉන්න ඕන. 2009 ආපු ප්‍රශ්නේ හදන්න බලන්න. කියවල බලන්නකො හැමෝම වෙලා අරගෙන. ඔයාලා පොඩ පෝස් කරලා විනාඩි 5ක් විතර අරගෙන මේක try කරලා බලන්න. ඊට පස්සේ ඩිස්කස් කරන්න ගත්තා නම් හරි. අපිට කරගන්න පුළුවන්ද? බලමු ලාවට විස්තර ටික. බාන්න මන්න මෙහෙමයි යන්නේ මට නම් තේරෙන විදියට. හරි. සුද්ධ ගණිතයට pure maths වලට ලකුණු 45 කරන් තියෙනවලු. හරි. මීන් එක 45යි කියලා දැන් දීලා තියෙනවා. මීන් එක ඉස්සරහට දාන්නම් 45යි. ඒතර සම්මත අපගමනය 50යි.
සම්මත අපගමනේ 15ක් වෙන විදියට හතලිස් පහේ තියෙන එක 50 වෙන්න ඕනේ. අර එක ළමයෙක්ගේ ලකුණු දීලා තියෙනවනේ මාක් එක. ඒක 70 තිබ්බ එක දැන් අලුතෙන් 80 වෙලා. මොනවා තමයි දත්ත ටික දීලා තියෙන්නේ. අර වගේම තමයි ඔයාලට සාමාන්‍යයෙන් බල්ලා කරගන්න පුළුවන්. හරි. සමගාමී සමීකරණ දෙකක් ගන්න පුළුවන් මෙතන. මොකද y bar එකේ 50 45 yi එකේ 80 වෙන්න ඕන 70 නේ. 75ක් ගත්ත එක තමයි 80 වෙන්න ඕන. ඒතර අඩු කරන් පස්සේ දෙක අඩු කරපු ගමන් 50 බෙදීම 30යි ඒ වලට මුල් ලකුණු 70ට සමීකරණ දෙක අඩු කරපු ගමන් එතකොට 30 බෙදීම 25යි කියලා එන්නේ. එතකොට ඒ වලට එනවා 6 බෙදීම් 5 p වලට එනවා ඍණ 4ක් ඍණ අගයක් එන්නේ. හරි. එතනින් ඔයාලට පුළුවන් විචලතාවයේ සූත්‍රයට දාලා ඉවරලා විචලතාවය කැල්කියුලේට් කරගන්න. විචලතාවයේ සූත්‍රය තියෙන්නේ. ඒකේ දැන් y වල විචලතාවයනේ දීලා තියෙන්නේ මෙතන. y වල සම්මතාපගමනේ දීලා තියෙන්නේ 15 වර්ගය. ඒ සූත්‍රය පාවිච්චි කරලා ඉවරලා ඒකත් හදාගන්න පුළුවන්. බලන්න එතකොට මේ විදිහට සුළු කළා. හරි. එතකොට 20 කියන අගය තමයි වෙනස් වෙන්නේ නැතුව තියෙන අගය කියලා එන්නේ. 20 හරි 20 ගත්ත කට්ටියට 20ම තමයි එන්නේ. අනිත් එක තව අහන්න ඕනේ මේකේ අවසාන වශයෙන් අඩුම දෙකලු වැඩිම 92ලු ඒ දෙන්න කොහොමද වෙනස් වෙන්නේ කියලා. එතකොට දෙකට අදාළාගේ 5 එන්නේ 92ට අදාළාගේ 80 වෙන්නේ. ඒක අර මූලික සූත්‍රයට දාලා ගත්තා නම් ඒකෙන් ගන්න පුළුවන් ඔයාලට. හරි. ඉතින් ඔය වගේ තමයි මේකේ දැනගන්න ඕන දේවල් ටික තියෙන්නේ. ඔයාලට තව විභාග ගණක් හදලා මේක තව දුරටත් හරිද කියලා තහවුරු කරගන්න පුළුවන්. මේ තියෙන්නේ 2014 ගාන. හරි. ඒකේ මුලින් තියෙන ඔප්පු කිරීම ටිකක් කරන්න. ඒ ඔප්පු කිරීම ටික පන්තිය කරලා තියෙන ඒ තියෙන්නේ ටික ඔප්පු කරගන්න පුළුවන්. හරි. මේ විචලතාවයේ සූත්‍ර නම් මොනන් තියෙන මෙන්න මේ ටිකේදී තමයි තියෙන්නේ අර මේකට අදාළ තීරය ඔප්පු කරන්න. ඊට පස්සේ තමයි ගාන තියෙන්නේ. හරි. 45 ලෝ එක 50 වෙන්න ඕනලු අර ආගයන්මද කොහෙද මෙතනක් තිබ්බේ. හරි. ඒක පොඩ්ඩක් try කරලා බලලා බැලුවා නම් හරි homework එකක් විදියට example 5 එක.
2014 ගාන. හරි. ඒතර අපිට ඊළඟ කොටසදී කරන්න තියෙන්නේ අර උපකල්පිත මධ්‍යන්නේ නැත්නම් assume mean කියලා පාවිච්චි කරලා මේකටත් මේකම තමයි භාවිතා වෙන්නේ. ඉතින්ලා මේ ගාන හදලා බලන්න. අපි ඊළඟ සෙෂන් එකේදී බලමු මේකේ ගණන් ටිකක් තව හදන්න past papers ප්‍රශ්නත් එක්ක. හරි. එහෙනම් මේක හදන්න වෙලා අරගෙන try කරලා කරන්න.